මුලින්ම ඔයාට මම කියලා දෙන්නම්. අහන් ඉන්න. කලින් 7 පන්තියේදී කරපු ටිකක් චුට්ටක් මතක් කරලා ගන්නම් මුලින්ම. ඔයාලට මතකද දන්න අපි කරා 7 පන්තියේදී තුල්්‍ය අනුපාත කියලා එකක්. තුල්්‍ය අනුපාත. ඒ කියන්නේ මෙහෙම. දැන් ඔයාලට අනුපාත කියන ඒවා හැදෙන්නේ මෙහෙම. දැන් හිතමු තේ එකක් හදනවා කියලා. ටී එකක්, කිරි තේ එකක් හදනවා නම් අපි හිතමු කිරිපිටි හැඳි දානවා 3ක්, සීනි හැඳි දානවා 2ක්. අපි එහෙම හිතමුකෝ. එක එක්කෙනා බොන විදිහ වෙනස් වෙන්න පුළුවන්. අපි දැනට එහෙම හිතමු. කිරිපිටි හැඳි 3යි, සීනි හැඳි 3යි නම් තේ හැඳි වලින් අනුපාතය මේ කිරිපිටි සීනි අතර අනුපාතය 3ට 2යි කියලා අපි කියනවා. 3ට 2යි. මේ අනුපාතය හැදෙන හැටි. නැත්නම් අපි හිතමු දැන් ඔය සිමෙන්ති බදාම එකක් අල්ලනවා නම් සිමෙන්ති දානවා, වැලි දානවා, අතු ගලුත් දානවා. සිමෙන්ති එකක් දානවා. තාච්චි වලින් එකක්. වැලි තාච්චි අපි හිතමු 5ක් දානවා. අපි හිතමු ඔකට ගල් තාච්චි 3ක් දානවා. එතකොට සිමෙන්ති තාච්චි 1යි, වැලි තාච්චි 5යි, ගල් තාච්චි 3යි නම් සිමෙන්ති වැලි ගල් අතර අනුපාතය 1ට 5ට 3 අනුපාතය 1ට 5ට 3 මෙතන 3ට 2 අනුපාතය 3ට 2 අනුපාතය. මේ අනුපාත කියන්නේ ඔය වගේ. දැන් තුල්්‍ය අනුපාත කිව්වහම අපිට වැඩිපුර පාවිච්චි කරන්න එන එක මම ඔයාලට කියලා දෙන්නම්. වැඩිපුර පාවිච්චි කරන්න වෙන්නේ බබෝ මෙහෙම එකක්. හොඳේ ඔන්න බලන්න ඉන්න. ඒවල මොනවා හරි අනුපාතයක් දීලා දිනවා 20ට 12. අපි තුල්්‍ය කරගන්නකොට අපිට වැඩි පහසු. ඒ කියන්නේ අපිට ගණන් හදන්න පහසු වෙන්නේ ඔය දෙන්නව කුඩා කරගන්න. තව ටිකක් කුඩා කරනවා දෙන්නම එකම සංඛ්‍යාවෙන් බෙදනවා. දෙන්නම එකම සංඛ්‍යාවෙන් බෙදලා කුඩා කරනවා. ඒතර මේ දෙන්නම බෙදන්න පුළුවන් එකක් දැන් කෙනෙකුට එක ඉලක්කමක් හිතේවි. තව කෙනෙකුට වෙන එකක් හිතෙන්න පුළුවන්. දැන් අපිට කාලේ දුන මේක දෙන්නම දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදනවා. 20 දෙකට බෙදුවාම 10යි 12 දෙකට බෙදුවාම 6යි. ඊට පස්සේ මේ දෙන්නම ආයේ දෙකෙන් බෙදන්න පුළුවන්. 10 දෙකට බෙදුවාම 5යි 6 දෙකට බෙදුවාම 3යි. ආයෙත් පාරක් දෙකෙන් බෙදුවා. ඒත් මේ දෙන්නම දෙකට බෙදුවා. ඊට පස්සේ අපිට පේනවා ආයෙත් දෙකෙන් බෙදන්න පුළුවන්. තවත් බෙදලා දැන් B දෙහා බෙදන්න බෑ. එහෙනම් තුල්්‍ය කරලා කුඩාම කරාම 5ට 3යි අනුපාතය. මම තව එකක් වඩ කියලා දෙන්නම්. අපි තුමු 90ට 100ට 80 කියලා අනුපාතයක් තියෙනවා. 90ට 100ට 80. තුල්්‍ය කරනවා. තව ටිකක් කුඩා කරනවා. ඒතරාට පේනවනේ මෙන්න මේවා ලේසි. මේ අගට බිංදු තියෙන ඒවා. ඒතර මේ අග බිංදුවට මේ අග බිංදුවට මේ අග බිංදුව බෙදෙනවා. ඒතර එක බිංදුවකින් බෙදනවා කියන්නේ බබෝ මේක බෙදලා තියෙන්නේ 10යි. මෙයා 10න් මෙයා 10න් මෙයා 10න්. මෙයා 10න් බෙදුවාම 9යි. මෙයා 10න් බෙදුවාම 10යි. මෙයා 10න් බෙදුවාම 8යි. අන්න තුල්්‍ය කරනවා. ඒක ඊට එහා තව තුල්්‍ය කරන්න බෑ අපිට. අපි ඔතනින් නවත්තමු. හරි. එහෙනම් ඔයාලට මම දැන් ප්‍රශ්නයක් දෙනවා. අනුපාත මාතෘකාව ලියන්න බබෝ අනුපාත. කියලා ලියලා අනුපාත ප්‍රධාන මාතෘකාව. කියලා ලියලා ප්‍රශ්නයක් ලියන්න. පහත ඒවා තුල්්‍ය අනුපාත ලෙස සරලම ආකාරයෙන් 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 ලියන්න. මම පාඩම බොහොම පැහැදිලිව හිමින් කියලා දෙන්නේ. උතුරා මේ ගණන් දෙක ටක් ගාලා ලියාගෙන මම ගණන් දෙකක් දාන්නම් බෝඩ් එකේ ඒ ටික හදන්න.
ඔය දෙක ඉක්මනට හදන්න. ඒක ඔයාලට පේනවා මේ තුන් දෙනාම දැන් ඔයාලට සමහර අයට මේක දෙකෙන් බෙදන්න පෙනේ. සමහර අයට හතරෙන් බෙදන්න පේන්න පුළුවන්. ඔයාලට පේන එකෙන් බෙදන්න නැහැ. ඒක අපි දෙකෙන් බෙදුනක් පේනවා කියලා එහෙනම් දෙකෙන් බෙදමු. 16 දෙකට බෙදුවාම 8යි. 12 දෙකට බෙදුවාම 6යි. 24 දෙකට බෙදුවොත් 12යි. තව බෙදන්න පුළුවන්. ආයෙත් දෙකකින්. 8 දෙකට බෙදුවොත් 4යි. 6 දෙකට බෙදුවහම 3යි. 12 දෙකට බෙදුවහම 6යි. ඒතර අවසාන උත්තරේ 4ට 3ට 6 ඇවිල්ලා තියෙන්න ඕන අන්තිම උත්තරේ. ඉතින් මෙතනට ගියාම ඔයාලට බෙදන්න හිතෙන්නේ කීයෙන්ද? දැන් අර එකපාර බෙදන්න පුළුවන් අය ඉන්නවා. දැන් හොඳට චක්කර ප්‍රැක්ටිස් අය ඉන්නවා නම් එයාට පට ගාලා බෙදිය හැකියි. එහෙම බැරි අයත් ඉන්නවා. ඒගොල්ලෝ හිමින් බෙදනවා. එතකොට අපි හිතමු චක්කර අමාරු අය ඉන්නවා නම් ටික ටික බෙදුවට කමන්නේ. එහෙම නැත්නම් ඔයා මේකට ඔයාලට 12 වරක් චක්කරය පුළුවන් නම් එකපාර 12න් බෙදුවා නම් 60ට 12 වරක් 5යි. 48ට 12 වරක් 4යි. 36ට 12 වරක් 3යි. 5ට 4ට 3. 5ට 4ට 3. කියලා අවසාන උත්තරේ එන්න ඕනේ. ටික ටික බෙදන් ගියත් ප්‍රශ්නයක් නෑ බබුව ඈ. එහෙම බෙදුවත් කමන්නේ මේ අවසාන උත්තරේ අවිලා තියෙන්න ඕනේ. හරි. එතකොට අනුපාතයක් තුල්‍ය කරලා සරල කරගන්න ඔයාලට පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම වැඩක්. මොකද්ද? දැන් අපි හිතමු අර මම ඔයාලට කිව්වේ කිරි තේ එකක් හදනවා. කිරි පිටි සහ සීනි අතර අනුපාතය දෙනවා අපිට 3ට 2යි. කිරි පිටි සීනි අතර අනුපාතය 3ට 2යි. හරිද? එහෙම දුන්නාම දැන් අපි මෙහෙම හිතන්නකෝ. ඔයා කිරි පිටි හැදි 3ක් දාන්න. 3යි. සීනි හැදිත් 2ක් දාන්න. දැන් ඔක්කොම හැදි ඔයා කීයක් දැම්මද? කිරි පිටි හැදි 3යි සීනි හැදි 2ක් දැම්මොත් ඔයා ඔක්කොම 5ක් දාලානේ. ඔක්කොම 5ක් දාලා. එහෙනම් මේ 3යි 2යි මුළු එකතුව 5යිනේ. මේ දෙකේ එකතුව 5යි. ඔක්කොම හැදි 5ක් දාලා. ඒ 5න් 3ක් තියෙන්නේ කිරි පිටි හැදි. 5න් 2ක් තියෙන්නේ සීනි හැදි. කිරි පිටි හැදි 3යි සීනි හැදි 2යි. ඔක්කොම හැදි අරකින් 3යි මේකෙන් 2යි 5යි. ඒත් එහෙම දැම්මහම ඒ 5න් 3ක් තියෙන්නේ කිරි පිටි 5න් 2ක් තියෙන්නේ සීනි. අන්න අපි අර අදාළ කොටස භාගයක් විදියට හොයාගන්න. මම දැන් තව එකක් ඔයාලට පෙන්නන්නම්. මේක ලියන්න එපා බබෝ දැන් මම හොඳේ. අහගෙන ඉන්න. අපි හිතමු මෙහෙම. වැලි මතකද ඉස්සෙල්ලා ගානක් හදුවා සීනි නෙමෙයි වැලිත් එක සීනි දාන්නේ. සිමෙන්ති ගල් වැලි 4යි සිමෙන්ති 1යි ගල් 3යි. තාච්චි වලින් දානවා තාච්චි තියෙන්නේ. දැන් මේක ගන්න. වැලි තාච්චි 4ක් දැම්මා. සිමෙන්ති තාච්චි 1ක් දැම්මා. එතකොට අතන 4යි මෙතන තාච්චි 1 ඔක්කොම තාච්චි 5ක් දානවා. ගල් තාච්චි 3ක් දානවා. ඒතර ඔක්කොම 8ක් දානවා. එහෙම දැම්මොත් ඔය 8න් මෙතන 4යි මෙතන 1යි 5යි මෙතන 3යි 8යි. 8න් 4ක් තියෙන්නේ වැලි. අර මුළු 8න් 4ක් තියෙන්නේ වැලි. ඊට පස්සේ 8න් එකක් තියෙන්නේ සිමෙන්ති. 8න් එකක් තියෙන්නේ සිමෙන්ති. ඊළඟට 8න් 3ක් තියෙන්නේ ගල්. 8න් 3ක් තියෙන්නේ ගල්. 8න් 4ක් වැලි 8න් එකක් සිමෙන්ති 8න් 3ක් ගල්. හරි. එහෙම තමයි වෙන්නේ. ඒවට මේක තේරෙනවා. ඒක අර මුළු පංගුවෙන් අදාළ කොටස හොයන හැටි. මේ ලියලා තියෙනවා. එහෙනම් ඔයාලට වැඩක් තියෙනවා. මේ දෙක ලියාගත්තා. මේ ටික හදන්නකෝ.
අල බෝංචි බතල අනුපාතය. අර සම්පූර්ණ පංගුව ලියන්නේ. මෙතන දින රතු නිල් සුදු වර්ණ තුනක්. මෙතන අල බෝංචි බතල කියන ඒවා තියෙන කිලෝ ප්‍රමාණයක අපිට අනුපාතය. මෙතන 2යි මෙතන 7යි 9යි මෙතන 1යි 10යි 2යි 7යි 9යි 10යි. ඒතර 10න් 2ක් රතු 10න් 7ක් නිල් 10න් 1ක් සුදු. ඊට පස්සේ මෙතන අල බෝංචි බතල අල 5යි බෝංචි 3යි 8යි බතල 4යි 12යි. ඒතර 12න් 5ක් අල 12න් 3ක් බෝංචි 12න් 4ක් බතල. ඔන්න ඔහමයි වෙන්නේ. ඒක ලේසි වාට අදාළ ප්‍රමාණ ලියන්න. හරි. දැන් ඊළඟට අවුගේ අඩුපාඩු හදා ගන්න කොටක් ගන්න කියනවනේ. සුදේශ් කියලා කෙනෙක් ඉන්නවා රහිම් ඉන්නවා. මේ දෙන්න අතර මුදලක් බෙදලා දෙන අනුපාතය සුදේශ්ට 450යි රහිම්ට 500යි. ඒක තමයි බෙදලා තියෙන්නේ. ළමයි මයික්. හරි. දැන් මේක සරල කරන්න ඕනේ. සරල කරන්න කිව්වහම ඔයාලට මම කිව්වා අග බිඳුවට මේ අග බිඳුව බෙදන්න පුළුවන්. කියන 10න් බෙදනවා. එතකොට 45ට 50යි පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේන මේ දෙන්නම 5න් බෙදන්න පුළුවන්. 45ට 5 ඒවා 9යි 50ට 5 ඒවා 10යි. එතකොට බෙදන අතර මුදල් බෙදපු අනුපාතය 9ට 10යි. ඔන්න එකට උත්තරේ. ඊළඟට දෙවැනි එක කියන්නේ වෙන කතාවක්. ඒක මම ඔයාලට කියලා දුන්නේ නෑ. මම ඔයාලට ඒක දුන්නේ වා හිතලා කරයිද බලන්න. සුදේශ්ට ලැබුණ මුදල රහීම්ට ලැබුණු මුදලේ භාගයක් ලෙස ලියන්න. අන්න. සුදේශ්ට ලැබිච්ච මුදල තියෙනවනේ මෙන්න මේ 9. ඒක රහීම්ට ලැබුණු මුදලත් එක්ක බැලුවහම කොච්චරද? දැන් සුදේශ්ට ලැබුණු මුදලේ අනුපාත 9යි. රහීම්ට ලැබුණු මුදලේ අනුපාතය 10යි. දැන් සුදේශ්ට ලැබුණු මුදල 9යි රහීම්ට 10යි. අපිට කියන සුදේශ්ට ලැබුණු මුදල එන්න අන්න එයාව රහීම්ට ලැබුණු මුදලේ අනුපාතයක් දෙකුවොත් අපි අර බර කරපු කෙනා තමයි යටින් ලියන්නේ. රහීම්ට ලැබුණු මුදලේ ප්‍රතිශතයක් නේ. සෝරි අනුපාතයක් නේ. රහීම්ට ලැබුණු මුදලේ භාගයක් ලෙස. රහීම්ට ලැබුණු මුදලේ භාගයක් ලෙස. එහෙම කිව්වහම රහීම් තමයි යටින් දාන්නේ. එහෙනම් සුදේශ්ට ලැබිච්ච මුදල රහීම්ට ලැබුණු මුදලත් එක්ක බැලුවොත් රහීම්ට 10යි සුදේශ්ට 9යි 10න් 9. සුදේශ්ට ලැබුණු මුදලත් එක්ක බැලුවොත් 10න් 9. හරි. ඊළඟට අහනවා ඒ දෙන්නට ලැබිච්ච මුදල මුළු මුදලේ භාග ලෙස. ඒතර මුළු මුදල නම් මෙයාට 9යි මෙයාට 10යි. නේ මෙයාට 9යි මෙයාට 10යි. ඒතකොට 10යි 9යි 19යි. 19න් 9ක් සුදේශ්ට 19න් 10ක් රහීම්ට 19න් 9ක් සුදේශ්ට 19න් 10ක් රහීම්ට. අන්න ඒක තමයි මුළු මුදලේ භාග ලෙස ලියන්න කිව්වේ. මේක තමයි සමහර අය වරද්දලා ඇත්තේ. එතන අපිට කිව්වේ සුදේශ්ට ලැබුණු මුදල රහීම්ට ලැබුණ මුදලේ භාගයක් ලෙස. රහීම්ට ලැබුණ මුදලේ භාගයක් නම් රහීම් තමයි යටින් ලියන්නේ. ඒක අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. කියන්නේ දැන් පවුල් තුනක් තියෙනවා A B C. ඒවට ලැබුණු ආහාර ප්‍රමාණ අතර අනුපාතය 4ට 5ට 3. මුලින් කියනවා ලැබුණු එක එක පවුලට ලැබිච්ච ආහාර ප්‍රමාණය මුළු ප්‍රමාණයේ භාගයක් ලෙස. එතකොට දැන් මුළු ප්‍රමාණය මෙතන 4යි මෙතන 5යි 9යි 3යි 12යි. එතකොට A එකට 12න් 4යි. B එකට 12න් 5යි. C එකට 12න් 3යි. ඔන්න වෙන වෙනම ලියන්න කිව්වා. ඊට පස්සේ අහන ප්‍රශ්නේ මොකද්ද? ඊළඟට අහනවා Aට ලැබුණු ආහාර ප්‍රමාණය Bට ලැබුණු ආහාර ප්‍රමාණයෙන් කුමන භාගයක්ද? අපිට ලියන්නේ Aට ලැබිච්ච ප්‍රමාණය ලියන්න ඕනේ. Aට ලැබිච්ච ප්‍රමාණය 4යි. අහන්නේ කාට ලැබුණු ප්‍රමාණයේ අනුපාතයක්ද Bට.
ඒතර B ට හම්බෙච්ච ගාන 5යි. ඒතර B ටිකත් එක බැලුවාම 5න් 4ක් තමයි A ට හම්බෙලා තියෙන්නේ. 5න් 4ක්. ඊට පස්සේ තුන්වෙනි එක අහනවා C පවුලට ලැබුණු ආහාර ප්‍රමාණය කුමන භාගයක් A පවුලට ලැබුණේද? C ට ලැබිච්ච ප්‍රමාණයත් එක්ක බැලුවාම අන්න ඒක දැන් මාරු කරලා තියෙන දැක්කයි අරක වගේ නෙමෙයි දෙපැත්ත මාරු කරලා. අපි ගන්නේ C පවුලට ලැබුණු ආහාර ප්‍රමාණයෙන් කුමන භාගයක් A පවුලට. ඒතර A පවුලට හම්බෙච්ච ගාන හරි. ඒතර A ට හම්බෙලා තියෙන 4යි. C පවුලට ලැබුණු එකත් එක්ක බැලුවාම C ට කීයද? 3යි. 3න් 4ක්. C පවුලට ලැබුණු ප්‍රමාණයත් එක්ක බැලුවාම A ට ලැබිච්ච ප්‍රමාණය අහන්නේ අපෙන්. මාරු කරලා තියෙන්නේ සමහර අය පන්න ගන්න උතන 3න් 4ක්. හරි. ඊට පස්සේ ඔයාලට මම කියලා දෙන්නම් අනුපාතයක් අනුව බෙදීම කියන කොටස. නම් ඔයාලට අර අපි මුලින්ම හැදුවේ ගානක් මතකද? කිරිපිටි සීනි කතාව. කිරිපිටි සීනි. හරිද? කිරිපිටි හැදි 3කුයි සීනි හැදි 2කුයි දාලා ටී හදනවා. හැදුවාම ඔතන තියෙනවා සම්පූර්ණ ප්‍රමාණය මේක අපිට ඔක්කොම හැඳි වලින් ගත්තොත් සම්පූර්ණ තේ හැඳි මුළු ගාන තියෙනවා 100ක්. සම්පූර්ණ තේ හැඳි බබුව 100ක් තියෙනවා. එහෙමනම් ඔතන සීනි කොච්චර තියෙනවද? කිරි කොච්චර තියෙනවද? ඒ කියන්නේ කිරි පිටි කොච්චරද සීනි කොච්චරද? හොයන්න මෙහෙම. අරක ලියාගන්න මොකද? සම්පූර්ණ එකතුවෙන් ගන්න. කිරි පිටි හැඳි 3ක් දැම්මොත් සීනි හැඳි 2ක් දැම්මොත් 3 2යි 5යි. එතකොට 5න් 3ක් කිරි පිටි. 5න් 2ක් සීනි. ඔක ලියාගන්න. ලියලා කරන්නේ හරිය ලේසි වැඩක්. සම්පූර්ණ හැඳි ගන්න 100නේ. ඕකේ අපි හොයනවා මුලින්ම කිරි පිටි ගන්න. ඔය සම්පූර්ණ හැඳි 100න් කිරි පිටි තියෙන්නේ 5න් 3යි. කිරි පිටි තියෙන්නේ 5න් 3යි. සීනි 5න් 2යි. එහෙනම් මුළු එකෙන්ම 5න් 3ක් තියෙනවනේ කිරි පිටි. එහෙනම් නිතරම කරන්න මේ මුළු ගාන ಗುಣ කරනවා අපි 5න් 3ෙන්. 5න් 3ෙන් ಗುಣ කරනවා. සම්පූර්ණ ගාන ಗುಣ කරා මේ භාගෙ. දැන් මෙහෙම ගුණ කරද්දී ඔයා දන්න උඩයට බෙදන්න පුළුවන් බව. එහෙම දන්නේ නැති මේ 5න් බෙදනවනේ 100. 100ට 5 වරක් වෙන උඩයට බෙදන්න පුළුවන්. 10ට 5 2යි බිඳුවට නෑ බිඳුව 20යි. 5 වරක් 20 100නේ. නම් 5න් බෙදුවා 100ට 20යි. 20 3ක්. කීයද? 60. එහෙනම් කිරිපිටි හැඳි තියෙනවා 60ක්. කිරිපිටි හැඳි 60ක් තියෙනවා. ඊළඟට සීනි හැඳි ගාන හොයන්න පුළුවන්. සීනි හැඳි ගාන පළවෙනි ක්‍රමය. එක ක්‍රමය. එක ක්‍රමය තමයි සම්පූර්ණ හැඳි කීයද? 100යි. සම්පූර්ණ හැඳි 100යි. ඒකෙන් සීනි හැඳි 5න් 2යි. ඔකෙන් සීනි හැඳි 5න් 2යි. එහෙනම් මෙයා ගුණ කරා 5න් 2. ඒත් අර වගේම බෙදනවා. 5 වරක් 100ට 20යි. 20 2ක් 40යි. එහෙනම් සීනි හැඳි 40යි. ඒක ක්‍රමයක්. දෙවනි ක්‍රමයට හැදුවොත් දැන් ඔයාලට මතකනේ මේක ඔක්කොම හැඳි කීයද? ඔක්කොම හැඳි 100යි. 100ෙන් දැන් ඔයා මුලින්ම හෙව්වනේ කිරිපිටි හැඳි 60ක් තිබුණා කියන්නේ. එහෙනම් ඒ 60 අඩු කරනවා. එහෙනම් ඉතුරු හැඳි 40. එහෙනම් සීනි හැඳි 40. ඕම හදන්නත් පුළුවන්. අපිට අග්ගාලේ උදාහරණ ලියන්න. ඔයා ලියන්න මාතෘකාවක් අනුපාතයක් අනුව බෙදීම. අනුපාතයක් අනුව බෙදීම කියලා කටු සටහනක් වගේ ඕක ගහගන්න. ඊට පස්සේ අපි ගණන් හදන්න පුළුවන්. ලියන්න. සුනිල් ලියන්න. සුනිල් රුපියල් 50000ක් සහ සුනිල් රුපියල් 50000ක් සහ සුනිල් රුපියල් 50000ක් සහ නිමල්
රුපියල් 90000ක් යොදා නිමල් රුපියල් 90000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරයි. ව්‍යාපාරයක් ආරම්භ කරයි. සුනිල් රුපියල් 50000ක් සහ නිමල් රුපියල් 90000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරයි. ව්‍යාපාරයක් ආරම්භ කරයි. වසරක් අවසානයේදී වසරක් අවසානයේදී වසරක් අවසානයේදී වසරක් අවසානයේදී රුපියල් 2,80,000ක ආදායමක් ලැබුණි නම් 2,80,000 වසරක් අවසානයේ 2,80,000ක ආදායමක් ලැබුණි නම් පළවෙනි ප්‍රශ්නේ දෙදෙනා මුදල් යෙදූ අනුපාතය සොයන්න. පළවෙනි ප්‍රශ්නේ දෙදෙනා මුදල් යෙදූ අනුපාතය සොයන්න. දෙදෙනා මුදල් යෙදූ අනුපාතය සොයන්න. මුදල් යෙදුව අනුපාතය සොයන්න. 1. අපි ඒක හදන්නම්. ඒක හදලා පෙන්නන්න මුලින්ම ආට. දැන් මෙයා යොදවනවා දෙන්න ව්‍යාපාරයක් පටන් ගන්නවා දෙන්නම එකම දවසේ මුදල් යොදවනවා. ඒතර මේ මෙතන දැන් විශේෂයෙන් කිව්වේ නෑ වෙන කතාවක්. ඒ කතාව ඊළඟට මම කියන්නම්. එහෙම මුකුත් කිව්වේ නෑ. නිකම්ම කෝ ව්‍යාපාරයක් ආරම්භ කරනවා දෙන්නත් එක්ක මුදල් යොදවනවා. එතකොට සුනිල් 50000ක් යොදවනකොට නිමල් 90000ක් යොදවනවා. දැන් දෙදෙනා මුදල් යෙදූ අනුපාතය ලියන්න කිව්වොත් 50000ට 90000යි. 50000ට 90000යි. දැන් හැබැයි මේක සරල කරන්න ඕනේ, චූටි කරන්න ඕනේ. ලේසියම පුළුවන්. මේ පැත්තේ 0.4ට මේ පැත්තේ 0.4කට. ඉතුරු 5යි, ඉතුරු 9යි. අන්න දෙදෙනා මුදල් යෙදූ අනුපාතය 5ට 9යි. 5ට 9යි. ඒක ලේසි. ටග්ගාල එක ලියාගන්න. යෙදූ මුදල් තියෙනවනේ බබෝ. දැන් මෙයා යෙදූපු අනුපාතය 5යි මෙයා 9යි නම් 5යි 9යි අනුපාතය. ඒතර මෙයා 5ක් යෙදුවොත් මෙයා 9ක් යෙදුවොත් 5යි 9යි 14. ඔය 14යි මුළු ගාන එකතු 14න් 5ක් දෙනවා. 14න් 5ක් දෙන්න ඕනේ සුනිල්ට. 9යි 5යි 14යි 14න් 9ක් දෙන්න ඕනේ නිමල්ට. දැන් ලාභ බෙදන විදි. ලාභය බෙදන්නේ ඒගොල්ලෝ යොදවපු මුදලත් එක්ක. ඒතර මෙයා යොදවනවා 5ක් මෙයා 9ක්. දැන් 9යි 5යි 14යි 14න් 5ක් සුනිල්ට 14න් 9ක් නිමල්ට. මොන ලාභ බෙදන විදිය. එකක් ලියාගන්න. ප්‍රශ්නේ එක් අයට ලැබෙන ලාභ මුදල් වෙන වෙනම සොයන්න. 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 ඒක හොයන්න අර කලින් කියලා දුන්න බබු. දැන් මුළු ලාභේ තියෙනවනේ සම්පූර්ණ ලාභේ 28000.
ඔය 28000න් sorry 280000යි. 280000යි මුළු ලාභේ සම්පූර්ණ එක. ඒතර සම්පූර්ණ ලාභය ආවහම මේ දෙන්න යෙදූ මුදල් එක්ක සාධාරණ වෙන්න එපා. ඒ යොදවපු ගාණ අනුව දෙන්න ඕනේ. ඒතර එහෙම දෙනකොට 280000න් සුනිල්ට හම්බ වෙනවා කොච්චර පංගුවක්ද? 14න් 5. 14න් 5. එහෙනම් අපි මෙයා ගුණ කරනවා සුනිල්ගේ ගාණ හොයන්න 14න් 5. ඒතකොට දැන් චක්‍රේ පුළුවන් ටිකක් බෙදන්න පුළුවන් මේ 14 ඒවා 28ට 2යි. එතකොට මෙතන 20000යි. 20000 ඒවා 5ක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් 1.5ක් කාටද මේ සුනිල්ට. ඔන්න සුනිල්ට. ඊළඟට 2,80,000න් 14න් කීයද? 9ක් නිමල්ට. 14 වරක් 28ට 2යි 0.4යි 20000 ඒව 9ක් 1,80,000ක් කාටද? නිමල්ට. ආන දෙන්නගේ ආදායම් වෙන වෙනම හෙව්වා. ඒක අමාරු නෑ. කලියා ගන්න. අපි දාමු දෙන්නේ ව්‍යාපාරයට. ලියන්න. ෂූටින් දන්නවන්නේ අඳුරනවනේ. ෂූටින් රුපියල් 90000යි. මාටින් රුපියල් 60000යි. තොලියන ෂූටින් රුපියල් 90000ක් සහ මාටින් රුපියල් 60000ක්. ෂූටින් රුපියල් 90000ක් සහ මාටින් රුපියල් 60000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරයි. ව්‍යාපාරයක් ආරම්භ කරයි. ෂූටින් රුපියල් 90000යි මාටින් රුපියල් 60000යි යොදා ව්‍යාපාරයක් ආරම්භ කරයි. වසරකට පසු ලැබුණු ආදායම ලක්ෂ 4.5 කියන්නේ 4,50,000. එතෙන් ලැබුණු ආදායම 4,50,000. දැන් ප්‍රශ්න ලියන්න ඕනේ දන්නවනේ. අර වගේම අනුපාතය ලියලා භාගය ලියලා ආදායම් වෙන වෙනම හොයන්න. ටක් ගාලා හදන්න. ෂූටින් රුපියල් 90000යි මාටින් 60000යි. 90,000යි 60000යි නම් අනුපාතය 90,000ට 60000. ඔක සුළු කරන්න ඕන කවුරු. ලේසි 0.4ට 0.4. 9ට 6යි. හැබැයි ඔයාලට මෙයා දිහා බැලුවාම තවත් සුළු කරන්න පුළුවන් කියලා පේනවා මේ. මෙයා 3ෙන් බෙදනවා මෙයා 3ෙන් බෙදනවා. දෙන්නම. 9ට 3 3යි. 6ට 3 2යි. තවත් සුළු කරොත් 3ට 2ට. එහෙනම් අනුපාතය කුඩාම කරොත් 3ට 2යි. ඊට පස්සේ දෙන්නට ලැබෙන්න ඕන ආදායම් වල භාගය හෙව්වොත් දැන් ෂූටින් යොදවනවා 3ක් මාටින් යොදවනවා 2ක් 3යි 2යි 5යි. එතකොට 5න් 3ක් ෂූටින්ට 5න් 2ක් මාටින්ට 5න් 3ක් ෂූටින්ට 5න් 2ක් මාටින්ට. හරි. ඊළඟට ආදායම් වෙන වෙනම හෙව්වොත් 4,50,000න් ෂූටින්ට 5න් 3යි. එහෙනම් මෙයා ගුණ කරා 5න් 3. ඒතර 5 වරක් 45ට 9. බෙදුවොත් 5 වරක් චක්‍රේ 45ට 9. මෙතන බිංදු තව 4ක් එනවා උඩට. 90,000 3ක්.
නම්බරයක් 3 27යි කියන 2,70,000යි. කාටද මේ සූටින්ට ඊට පස්සේ 4,50,000න් මාටින්ට 5න් 2යි. ඒක 5 වරක් අර වගේම 9යි 90,000 ඒවා 2ක්. 18යි 1,80,000යි. මේක මාටින්ට ඔන්න වෙන වෙනම හෙව්වා. දැන් ඔය මේක ලේසි ටික. මොකද දෙන්නම ඔතන ව්‍යාපාරයට බබෝ මුදල් යොදවන්නේ එකම දවසේ. ඒකයි මෙහෙම ආවේ. දැන් සමහර ගණන් කියනවා දෙන්නම එක දවස් ව්‍යාපාරයට මුදල් යොදවන්නේ නැහැ. හරි? එක්කෙනෙක් වෙන දවසක යොදවලා ටික දවසක් එයා ව්‍යාපාර කරන් යනකොට තව එක්කෙනෙක් එනවා. එයා ඊට පස්සේ සල්ලි දෙන්නේ. එතකොට හදන ගණන් ටිකක් වෙනස්. දැන් මම ඔයාට මෙහෙම දෙන්නම් ගානක්. ඔයා මෙන්න මේක ලියා ගන්න. ලියන්න 90 රුපියල් 40,000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරා. 90 රුපියල් 40,000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරා. මේක තමයි ආගේ පාඩමේ වැදගත්ම කොටස කරන්න දැන්නේ. හොඳම කොටස මේ ටික. මොකද මේක අමාරුයි ටිකක් පුරුදු වෙන්න ඕන. 90 රුපියල් 40,000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරා. ඊට මාස දෙකකට පසු රුපියල් 50,000ක් යොදා ඊට මාස දෙකකට පසු රුපියල් 50,000ක් යොදා ඊට මාස දෙකකට පසු රුපියල් 50,000ක් යොදා මහී ව්‍යාපාරයට සම්බන්ධ වේ. රුපියල් 50,000ක් යොදා ඊට මාස දෙකකට පසු රුපියල් 50,000ක් යොදා මහී ව්‍යාපාරයට සම්බන්ධ වේ. දැන් මේක හදන විදිය ටිකක් වෙනස්. හරි? ඔන්න අහගෙන මම කියලා දෙන්නම්. හොඳට අහන්න. කරන්නේ. දැන් මේ දෙන්න ව්‍යාපාරේ මුදල් යොදවලා තියෙන්නේ අවස්ථා දෙකකනේ. එකම දවසේ නෙමෙයි. දැන් ව්‍යාපාරේ පටන් ගත්තේ 90. හොඳට අහගෙන ඉන්න. ඒතර 90 ව්‍යාපාරේ පටන් අරගෙන අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරවල ලාභ බෙදන්නේ අවුරුද්දක් ගියාම. අවුරුද්දකට පස්සේ අපි ලාභ බෙදා ගන්න කට්ටිය. දැන් අපි හිතමු 90 ව්‍යාපාරේ පටන් ගත්තා නම් ව්‍යාපාරේ අවුරුද්දක් තිබුණොත් මේ 90 අවුරුද්දක් ව්‍යාපාරේ රැඳිලා හිටියනේ. කියන්නේ එයා ව්යාපාරේ අවුරුද්දක් කරන් හිටියනේ. ඒතර අවුරුද්දක් කියන මාස කීයද? 12. මෙයා මාස 12ක් මේකේ හිටියා. එහෙනම් අපි කරන්නේ මෙයා හිටපු මාස ගානේ මේක ගුණ කරනවා. ඒතර මාස 12න්නේ. 12න් ගුණ කරනවා. හරි? ඊට පස්සේ අනිත් එක තමයි දැන් මහී එන්නේ මේ ව්‍යාපාරයට මෙයා පටන් ගන්න මාස දෙකකට පස්සේ. මාස දෙකකට පස්සේ ආවොත් මෙයා ව්‍යාපාරේ අවුරුද්දෙම හිටියේ නෑනේ. අවුරුද්දෙම හිටියේ නෑ බබු. අවුරුද්දේ මාස 12යි. 12න් මෙයා මුල් මාස දෙකේ ඉඳලා නෑ. එහෙනම් එයා මාස 12න් දෙකක් හිටියේ නැත්තම් 12න් දෙක අඩු කරාම එයා ව්‍යාපාරයට ඇවිල්ලා ඉදිරියට යන්නේ මාස 10ක් විතරයි. මාස 10යි යන්නේ. එහෙනම් මෙයා ගුණ කරනවා 10යි. මෙයා 40,000 යොදවලා ව්‍යාපාරේ පටන් අරන් අවුරුද්දම හිටියා. නමුත් මෙයා මාස දෙකකට පස්සේ නේ ආවේ. එතකොට එයා මාස දෙකක් හිටියේ නැත්තම් 12න් දෙකක් අඩු කරාම එයා ඉන්නේ මාස 10යි. මාස 10යි. එහෙනම් මෙයා 10යි ගුණ කරා. හරි. දැන් මේක සුළු කරනවා. ඔක සුළු කරන්නේ
මේ පැත්තයි බෙදනවා. එතකොට මෙතන බලන්න දැන් මෙන්න මෙහෙම පුළුවන්. ඔයාට පුළුවන් මේ පැත්තේ ඕන එකට මෙයාට හරි ඕන එකකට මේ පැත්තේ ඕන කෙනෙක් බෙදන්න. එහෙම බෙදන්න. මේ පැත්තේ ඕන කෙනෙකුට මේ පැත්තේ ඕන කෙනෙක්. දැන් බලමු මෙන්න මෙහෙම. මෙතන බිංදු 4ට මෙතන බිංදු 4 කැපෙනවා. ඉතුරු වෙන්නේ 4 වරක් 12. මෙතන ඉතුරු වෙන්නේ 5 වරක් 10. ඒක ඔයා බලන්න මේ පැත්තේ ඉතින් මේ පැත්තේ කාට හරි මේ පැත්තේ කවුරු හරි බෙදන්න පුළුවන්. ඔයාලට පේනවා මෙන්න මෙතන දෙකෙන් බෙදුවොත් මෙයාත් දෙකෙන් බෙදෙනවා. මෙයා දෙකෙන් බෙදුවොත් මෙයාත් දෙකෙන් බෙදෙනවා. දැන් 4 දෙකෙන් බෙදෙනවා. 2යි. 10 දෙකෙන් බෙදනවා 5යි. එහෙනම් මෙතන දෙවරක් 12. මෙතන 5 වරක් 5යි එන්නේ. අපි කරේ මෙතන බිංදු 4ට මේ බිංදු 4 කපලා දැම්මා 4 වරක් 12යි එන්නේ මෙතන 5 වරක් 10යි. මම ඔයාලට මේ දෙන්නගෙන් ඕන කෙනෙකුට මේ දෙන්නගේ ඕන කෙනෙක් බෙදන්න පුළුවන්. ඒත් මෙතන දෙකට බෙදුවොත් 5යි මෙතනත් දෙකට බෙදුවොත් 2යි. අන්න දෙපැත්තම දෙකෙන් බෙදුවා. ඒත් දෙවරක් 12 මෙතන 24යි මෙතන 5 වරක් 5 25යි. මේක තව බෙදන්න බෑ. අවසාන මේක. මෙන්න මේක තමයි මේ පාඩමේ වැදගත්ම කොටස. ඔබ ටිකක් ප්‍රවේශමන කරන්න ඕනේ බබු. එහෙනම් දෙදෙනා අතර ලාභ බෙදන්න ඕනේ අනුපාතේ 24ට 25 විදියට එනවා. ඔක ලියා ගන්න කොටක් ගන්න. ලියා ගන්න එහෙනම් ටින්ටින් රුපියල් 60000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරයි. ටින්ටින් රුපියල් 60000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරයි. ටින්ටින් රුපියල් 60000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරයි. ඊට මාස 3කට පසු කොන්ටින් රුපියල් 50000ක් යොදා ව්‍යාපාරයට හවුල් වේ. ඊට මාස 3කට පසු කොන්ටින් රුපියල් 50000ක් යොදා ව්‍යාපාරයට හවුල් වේ. එතකොට ටින්ටින් තමයි ව්‍යාපාරේ පටන් ගත්තේ 60000ක් දාලා කොන්ටින් එන්නේ මාස 3කට පස්සේ 50000ක් දාලා. හොයන්න බලන්න අර තනි අනුපාත සුළු කරලා. වැරදුනාට කමන්න බබෝ ඒක තමයි මේක ගුරු වෙන්න තියෙන වැඩේ. ඒක පුළුවන් කියන පාඩම පුළුවන් ඔයාලා. දැන් මම උදව්ව කරන්න. ටින්ටින් ව්‍යාපාරේ පටන් ගත්තා. ඒතර පටන් ගත්ත කෙනා අවුරුද්දම ඉන්නවනේ. එහෙනම් මෙයා මාස 12ම ඉන්නවා. කොන්ටින් මාස 3කට පස්සේ ආවේ. ඒතර අවුරුද්දේ මාස 12යි 12න් 3කට පස්සේ ආවොත් 12න් 3ක් අඩු කරාම 9යි. එහෙනම් මෙයා වැඩ කරන්න ව්‍යාපාරේ මාස 9යි. දැන් බෙදන්න බලන්න හිමීට දෙපැත්ත. ලස්සනට බෙදලා සුළු කරලා උත්තරේ ගන්න බලන්න. හරිද? ඔන්න බලන්න. ඔයාට පුළුවන් මේ පැත්තේ බිංදු 4ට මේ පැත්තේ බිංදු 4 බෙදන්න. ඉතුරු වෙන්නේ 6 වරක් 12. මෙතන 5 වරක් 9. තව මේ දෙක ඔයාලට පුළුවන් බෙදන්න 3ෙන් බෙදන්න පුළුවන්. 9ට 3 වරක් 3යි. එක්ක 12 එක්ක 6. කැමති කෙනෙක් 3ෙන් බෙදන්න පුළුවන්. කැමති කෙනෙක් මෙයා බෙදුවත් හරි මෙයා බෙදුවත් හරි. මම 12 3ෙන් බෙදන්නම්. 12 3ෙන් බෙදුවොත් 4යි. ඒතර මෙතන 4 වරක් 6යි. මෙතන 5 වරක් 3යි. ඔයාලට තවත් බෙදන්න පුළුවන් කියලා පේන්න ඕනේ 3ෙන්. මේක 3ට 3 ඒව 1යි. 6ට 3 ඒවා 2යි. ඒක දෙවරක් 4 මෙතන. මෙතන 5 වරක් 1. දෙවරක් 4 මෙතන 5 වරක්. ඒක දෙවරක් 4 8යි. 5 වරක් 1 5යි. අනුපාතය 8ට 5යි. ඔන්න ඕක හදාගන්න ඉගෙන ගන්න ඕනේ. දැන් කාට හරි මේක හදා ගන්න අමාරු කියන්නේ
එයාට තියෙන ප්‍රශ්නේ මේ පාඩමේ නෙමෙයි. බෙදන්න ටිකක් තේරෙනවා. බෙදන එකේ පොඩි ඩවුට් එකක් තමයි තියෙන්නේ. ඒක හිමින් හදා ගන්න ඕනේ. ඒක හැදුවොත් තමයි මේ පාඩම එක මේක දැන් පාඩම ඉවරයි වගේ. පාඩම ඉවරයි වගේ. මේක හදාගත්තා නම් හරි. මේක ආවම දැන් අනුපාතයක් වුණ බෙදන්නවා දන්නවනේ. දැන් මුල් ලාභ දුන්නාම ඒක වැඩි කියලා උත්තර ගන්න දැන් අපි කලින් ඒව හැදුවා. ඒක හරි. මෙන්න මේක තමයි ළමයි පටලවන්නේ. දැන් ඔයාලට මම මෙහෙම එකක් දෙන්නම්. ලියන්න ඕනේ නැහැ. ලියන්න ඕනේ නැතුව මම ගානක් දාන්නම්. ඔයා බෙදලා උත්තර ගන්න බලන්න සුළු කරනවා. AB දෙන්නෙක් ඉන්නවා. A යොදවනවා රුපියල් 70000ක්. B යොදවනවා රුපියල් 80000ක්. එතකොට A ව්‍යාපාරේ පටන් ගන්න කෙනා ඒ නම් මාස 12ම ඉන්නවා. B ව්‍යාපාරයට අලුතෙන් ඉන්නේ. B ව්‍යාපාරයට එන්නේ බබෝ මාස 4කට පස්සේ. හොඳේ? මාස 4කට පස්සේ නම් මෙයා වැඩ කරන්නේ මාස කීයද? මාස 12න් 4කට පස්සේ ආවොත් 12න් 4 අඩු කරාම එයා වැඩ කරන්නේ මාස 8යි. එහෙනම් මේක ගුණ කරන්නේ 8ෙන්. දැන් දෙපැත්ත බෙදලා උත්තර ගන්න බලන්න. හරිද? හරි. බලමු ඔයගොල්ලෝ බෙදපුවා හරිද කියලා. ඔන්න බලන්න. 0.4ට 0.4. ඉතුරු වෙනවා 7 වරක් 12. මෙතන 8 වරක් 8නේ. එතකොට එයාට පේනවා මේ එක්කෙනෙක් කවුරු හරි 4ෙන් බෙදන්න පුළුවන්. එක්කෙනෙක් 4ෙන්. 12ක් 4ෙන් බෙදන්නේ. මම 8 බෙදන්නම් 4ෙන්. 8ට 4 ඒවා 2යි. මේ පැත්තේ 12ට 4 ඒවා 3යි. ඒක 3 වරක් 7 මෙතන 2 වරක් 8. තව මේ පැත්තේවයි මේ පැත්තේවයි දෙපැත්තම බෙදන්න ඉලක්ක තමයි. පැතිින්ද අපිට 3 වරක් 7 21යි 2 වරක් 8 16. ඔන්න ඕක හොයන්න ඉගෙන ගන්න. මේක හොයන්න පුළුවන් නම් වැඩේ කොට. හරි. ඉතින් තව එකක් දානවා ඔයාට හදන්න. C රුපියල් 30000ක් යොදනවා ව්‍යාපාරයට. D රුපියල් 40000ක් යොදනවා ව්‍යාපාරයට. ව්‍යාපාරේ පටන් ගන්න C. එහෙනම් මාස 12යි. D එන්නේ පස්සේ. D එන්නේ පස්සේ. මාස 6කට පස්සේ. D එන්නේ මාස 6කට පස්සේ. දැන් ඔයගේ හිතේ උත්තරය දන්නවා. මාස 6කට පස්සේ ආවොත් අවුරුද්දේ මාස 12න් එයා 6ක් නේ. 6ක් නැත්තම් 12න් 6ක් අඩු කරාම 6යි. ඒතර මාස 6යි වැඩ කරන්නේ. දැන් මේක බෙදලා උත්තරේ ගන්න බලන්න. මේ පැත්තේ 0.4යි මේ 0.4යි. 3 වරක් 12 තමයි ඉතින්. මෙතන 4 වරක් 6. උරාට පේනවා මෙතන 6 6ෙන් බෙදෙනවා. මේ පැත්ත 12 6ෙන් බෙදෙනවා. 6ට 6 1යි. 12ට 6 ඒව 2යි. ඒතර 2 වරක් 3. මෙතන 4 වරක් 1. ආයෙ බැලුවොත් මෙයා දෙකෙන් බෙදලා මෙයා දෙකෙන් බෙදලා දෙපැත්තෙන්. ඒතර 2ට 2 1යි. 4ට 2 2යි. 2 වරක් 1. 1 වරක් 3. 3 වරක් 1 3යි. 2 වරක් 1 2යි. අනුපාතය 3ට 2යි. උතරාට ඔක පුළුවන් නම් වැඩේ ලේසි. එතකොට දැන් ඔයාට ආයෙ පන්ති තියෙනවා දන්නවා. සතිය දවස් දෙකක් පන්තිය කරනවා අපි. එකක් බදාදා හවස 6:00 පටන් ගන්නවා. සෙනසුරාදා හවස 3ටක් තියෙනවා. දවස් දෙකක් තියෙනවා පන්තිය. ඒතර බදාදා හවස 6:00 සෙනසුරාදා හවස 3යි. ඒතර ඊළඟ දවස් සෙනසුරාදා 3ට මේ පාඩමේ ඉතුරු කොටස කරලා තව ගණන් ගොඩක් හදන්න තියෙනවා මේකේ. හදලා බබුව අපි එහෙනම් ඉවර කරමු.
එහෙනම් අදට ඔයගොල්ලෝගේ ක්ලාස් එක අවසන් වෙනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ඈ.